නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනා මුල් කරගෙන ඒ භාවනාව වැඩිීමේදී ඒ සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව කළ විග්‍රහය තවත් විග්‍රහ කරන්නයි. කොලින්ම තේරුම් අරගන්න ඕනේ. අපි දැන් මේ භාවනාව කරනකොට ඇඟට මහන්සිය දැනෙන ආකාරය ගැන කිව්වා. ඒ මහන්සිය එන්නේ කුමක් නිසාද? යථාර්ථයේ දී කරනකොට චිත්ත ප්‍රබෝධේ ප්‍රසාදී ඇති වෙලා නිවන මුල් කරගත්ත නිවි සැනසී යන්නා වූ චිත්ත සාන්තියට හිත තියාගෙන ඒ ආකාරයෙන් ඉන්නකොට ඇතිවෙනා වූ ස්වභාවයේ ඒ චිත්ත ස්වභාවයේ ශාන්තියටපත් වෙනකොට එන මහන්සිය පපුවට දැනෙනවා. ඒ වගේම ඇඟට කඳට දැනෙනවා. ඒ බාහිර භෞතික කයට ඇතිවෙනා මහන්සිය එහෙම එනකොට ආධ්‍යාත්මික වන්නා මානසික කයක් නැහැ. අපි කියවා මනෝමය වශයෙන්. අන්නේ මනෝමය කායිකත්වයේ නැත්නම් කර්මජ සහ චිත්තජ දෙකෙන් හටගත්ත කායිකත්වයේ සුද්ධ බවට පත් වෙවි. ඒක සුද්ධ වෙනවා. එහෙනම් මේ විදිහට මොකද වෙන්නේ? අන්න පස්සම් භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති. අනුශික්ෂණය වෙන ක්‍රමයක්. මේ කාය සංඛාර පහ කරන්න ඕනේ. දැන් අපි දැනගත්තා කාය සංඛාර කාය නෙමෙයි. කාය සංඛාර නෙමෙයි කියලා ධර්මානුකූලව. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? අපි කාය සංඛාර පහ කරන්න ඕනේ. එහෙනම් කාය සංඛාර තමයි මේ පහ කරන්නේ. කොහොමද කාය සංඛාර පහ කරන්නේ? ඇයි මට මේ කය ක්‍රියාත්මක කරවන්න වෙන්නේ? මේ මහන්සිය නිසානේ. හුස්ම නොගෙන ඉන්න බැරි ඇයි? මහන්සියක් නිසා. ඉන්නකොට හරි අමාරුයි. ඇයි අමාරු වෙන්නේ? අපද්‍රව්‍යයන්ගේ ඇතිවෙනා වූ ධාත්‍රීම 10 එනකොට ඉන්න බැරිකම තියෙන ඒකයි ඒ කියන්නේ වෙහෙස එනවා. අන්නේ වෙහෙස නිවා ගැනීමට මම දැන් හිතෙන් කය ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් කය ප්‍රසාරණය කළ යුතුයි. ඊට පස්සේ සංකෝචනය කළ යුතුයි. ඒකේ තමයි අකුලන්නේ ඥාන දිගාරිනවා. ආන්ගේ දිගාරීමයි අකිරීමයි කියන මේ කාරණා දෙක දැන් අපිට කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. කාය සංඛාර ගොඩනගමින් නැත්නම් කාය සංචේතනා ගොඩනගමින් අන කාය සංචේතනා කාය සංකාරා ආස්වාද පස්වාස කාය සංකාරා. එහෙනම් ආස්වාද පස්වාස කියන්නේ මොකක්ද? අපි ඔන්න ඔය විදිහට අපේ කය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නා වූ වෙහෙස නිවා ගැනීමට අවශ්‍ය කරන්නා වූ වැඩපිළිවෙලක් අපි කරගෙන යනවා ධර්මානුකූලව. ඉතින්ලා අපි ඒ සඳහා වැඩපිළිවෙලක් කළා. ලෝක ස්වභාවයට අනුව නැත්නම් ලෝක ආස්වාදකූලව ආස්වාදානුකූලව. දැන් අපි කරන්නේ මොකද්ද? නිවනට හිත පිහිටවාගෙන නී සැනසී යන්නා වූ ස්වභාවයට අනුකූලවයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න සතියේ යුක්තව සතියේ පිහිටවාගෙන කාය සංඛාරයන් සමාතුලුකූලව සංසිඳුවන හැටි. එහෙනම් සංසිඳුවන්නේ කොහොමද? මේ කුණු ගොඩ අපෙන් ඉවත් වෙලා ගියා නම් ඊට පස්සේ අපිට නැවත හුස්ම ගන්න ඕනකමකුත් නැහැ. හුස්ම අරින්න ඕනකමකුත් නැහැ. එන්නේ අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ හේතුව? අභ්‍යන්තරේ දවන්නේ නැත්නම් තවන්නේ නැත්නම් දැවීමෙන් තැවීමෙන් ගොඩ ගහගෙන තිබිච්ච අර කිරණ පද්ධති කලු කිරණ ආදී වශයෙන් කිව්වා 10 ගෙනි දෙන කොටස් ඒවා ඔක්කොම දැවිලා ඉවත් වෙලා ගියා නම් එන්නේ සාන්ත වෙනවා. එන්නේ කායික සැහැල්ලුව ඇති වෙනවා. කායික සාන්තතාවයේ එන්නේ මොකද වෙන්නේ? විහාත්ම සුඛ විහරණය නැගීමෙන් චිත්ත ප්‍රබෝධේ ප්‍රසාදේ සාන්තිය දනෝ පිහිටලා සමාධිගත වෙන්න පටන් ගන්නවා. අන්නේ චිත්ත සමාධියේ නැහැටි සමන්ට දැනෙනවා. හොඳට පැහැදිලිව නිදහස් වෙනවා. සැහැල්ලු වෙනවා. දැන් මහන්සියක් ඇක්කුමක් නැහැ. පෙර වාගේ හුස්ම ගන්න ලොකුට අවශ්‍යතාවයක් නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ. ගැන හිතන්න ඕනේ නැහැ. හිතලා අරගන්ට නැත්නම් මේ කය ක්‍රියාත්මක කරවන්න ඕනේ නැහැ. කය ප්‍රසාරණය කරන්න සංකෝචනය කරන්න අවශ්‍ය නැහැ. ඇයි? ඒ ටික පිළි ඒ අපදාරුවේ තිබිච්ච නිසායි. මෙන්න මේ ආකාරයෙන් Tamanට වැටහෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්නේ කාය සංකාර පහ කිරීම සඳහායි මේ ආස්වාද ප්‍රස්වාසයේ නැත්නම් මොන ආස්වාද ප්‍රස්වාසයේද දහම් ආස්වාද කරමින් පාප ප්‍රස්වාද කිරීම ඒකටයි. මෙන්න මේක දැනගන්නවා. එහෙනම් දැනගෙන කාය සංඛාරයන් ක්‍රියාත්මක කරන සංසිඳුවා විදිහට මෙන්න මෙහෙම සංසිඳුවාගෙන යාමයි තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපි තවත් දුරට විමර්ශනය කරලා බලන්න අවශ්‍ය කාරණයක් තියෙනවා. මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ නාසයෙන් ගන්න හුස්මයි නාසයෙන් අරින හුස්මයි එක කියලා අරගෙන ඒ වගේම සබ්බ කාය පරිසංවේදී අස්සසිච්ඡාමිති ආදී වශයෙන් කියනකොට මේ හුස්මේ මුලයි මැදයි අගයි ඔක්කොම මනසේ දැනෙන ආකාරයෙන් ගන්න ඕනේ අරින්න ඕනේ කියලා අපි මේ විදිහට දැන්ට අර්ථය ගන්නෙ. මම ඒවා විවේචනය කරනවා නෙමෙයි විමර්ශනය කරලා බලන්න දෙයක් මේ කියන්නේ. මෙහිදී පෙනෙන එකක් තියෙනවා.
ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා කොටස් තුනක් තියෙනවා මේ භාවනාව පිළිබඳව. මේ ආස්වාද ප්‍රස්වාසය තුලින් සම්පූර්ණ ආස්වාද ප්‍රස්වාසයේ බලන ක්‍රමයක්. දැන් මේක විග්‍රහ කරන්නේ තමන්ගේ ශරීරයේ පිළිබඳව මෙසේ බලන්න. ශරීරයේ තමන්ගේ ආස්වාද ප්‍රස්වාස බලන්න. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියනකොට කියන්නේ අනික් අයගේ ශරීරයේ මේ විදිහට බලන්නද. ඊටතර භයානක දෙයක් තියෙනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති මේ දෙක එකට තියලා බලන්න කියනවා. එකට බලන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උලගේ නාසයේ වදින තැනයි ඇතුල් වෙන තැනයි අතරමඟ සැරිසරන තැනයි සමාංගික බලා ඉන්නවනම් ওই විදිහට අනුංගික බලන්න ගියොත් මොකක් වෙයිද කියලා හිතලා බලන්න. නැන්නගේ බලන ක්‍රමයේ කියන්නේ මොකක්ද වෙන්නේ කියලා හිතලා බලන්න ඕනේ. මේ තනියෙන් ඉඳගෙන ආරණ්‍යයකට මුලකට ශුන්‍යාගාරයකට ගිහිලා මේ මිනිස් පුල් දකින්න දැනකට ගිහිලා නෙමෙයි මේ භාවනාවට ඉඳගත්තේ. දැන් ඔය විලාදී අනුංගික කය බලන්නේ කොතනින්ද? තමන්ගේ කය බලන විදිහට බලන්නේ කොතනින්ද? නායයාගාරේ පොපෝටේ හරි තුලක වදින තැන බලාගෙන ඒ ආකාරයෙන් ඒ සංඥාව අරගෙන එහෙම බලන්න කියනවා. දැන් මේ ආස්වාදයේ මුල මේ යන්නේ මැද මේ යන්නේ අග. දැන් ඔය ක්‍රමයේද අනික් කෙනෙක් බලනවා නම් ඒ බලන්නේ කොහොමද? පුළුවන් ක්‍රමයක් තියනවා කියලා හිතලා බලන්න. එහෙනම් මොකද්ද මේ බහිද්ධාවා කාය? අපි දකින්න ඕනේ අජ්ජත් කායයි බහිද්ධා කායයි මොකද්ද? තව කෙනෙක් එක්ක සම්බන්ධ එකක් නෙමෙයි මේ කියන්නේ. මේක හිතලා බලන්නයි මේ කියන්නේ හරියට යථාර්ථයේ පෙනෙයි. බලාගෙන යනකොට. මොනවාද බහිද්ධා කාය? මොනවාද අජ්ජත් කාය? චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. මෙන්න මේ මම කියලා ගත්ත එකේ තමයි අජ්ජත් කාය ගත්තේ. බහිද්ධා කාය කියන්නේ තව කෙනෙක් නෙමෙයි. රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මේ අතකන දිවනාසයේ ශාරීරික මනසිනියාවේ ගෝචර වෙන බාහිර අරමුණු ඇදලා එනවා. මෙන්න මේකයි බලන්න කිව්වේ බහිද්ධා කායෝ නෝකයි. එහෙනම් තමා විසක් තමාට ගෝචර වෙන දේ විසක් තව කෙනෙක් එක්ක සම්බන්ධයක් මෙතන නැහැ. අනික් අයට සම්බන්ධ වෙන්න අනික් අයගේ හැංගිලි ගන්න හොයන්නේ නෙමෙයි මේ බලාපොරොත්තු වෙන නිවන් දකින්න. සමාකාරා එන දේ තුලින් දකින්න ඕනේ. සමාකාරා එන කායයන් දකින්න ඕනේ. සබ්බ කාය පරිසංවේදී මෙන්න මේ සබ්බ කාය පරිසංවේදී වෙන්න ඕනේ. එතකොට තමයි මේ යථාර්ථය දකින්නේ. මොකක් නිසාද? ඇහැ තියෙනවා, රූපේ දකින්නවා, ඡන්ද රාගය නැත්නම් අල්ලන්නේ නැහැ. කන තියෙනවා, ශබ්දය ඇහෙනවා, ඡන්ද රාගය තිබුණොත් තමයි අල්ලන්නේ නැත්නම් අල්ලන්නේ නැහැ. නාසය තියෙනවා, ගන්ධය එනවා, ඡන්ද රාගය තිබුණොත් ඒ ගන්ධය අල්ලනවා නැත්නම් අල්ලන්නේ නැහැ. දිව තියෙනවා, රස දැනෙනවා, ඡන්ද රාගය තිබුණොත් රසය අල්ලනවා නැත්නම් අල්ලන්නේ නැහැ. කය තියෙනවා, පහස දැනෙනවා, ඡන්ද රාගයෙන් බැඳුනොත් ඒක අල්ලා ගන්නවා, ඒක ආස්වාද වෙනවා නැත්නම් අල්ලන්නේ නැහැ. මන තියෙනවා, ධර්මය එනවා, නමුත් ඒවා ආස්වාදන තමයි ඒවැ වැඩි වැඩි මනෝමය වශයෙන් හිත හිතා යන්නේ. ඡන්ද රාගය නැත්නම් අල්ලන්නේ නැහැ. අන්න බලන්න ඕන ප්‍රතිසංවේදීත්වයෙන් බලාගන්නේ ඔන්න ඕකයි. එහෙනම් මන ළඟ තව කොයිතරම් දුරට ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඤ්ඤාණය නිසා චක්කු සම්පස්සේ එනවද? ඒ වගේම කන නිසා, ශබ්දේ නිසා, ඒ වගේම සෝත විඤ්ඤාණය නිසා සෝත සම්පස්සේ මට ගොඩ නැගිනවද? ඒ වගේම සෝත සම්පස්සේ වේදනා පස්සේ මම යනවද? ඒ වගේම නාසය නිසා, ගන්ධය නිසා, ගාන විඤ්ඤාණය නිසා ගාන සම්පස්සේ මට නැගිනවද? ඒව කරා මම වේදනාවෙන් නිවි යනවද? දිව නිසා, රසය නිසා, જીවහා ඒ වගේම જીවහා විඤ්ඤාණය නිසා જીවහා සම්පස්සේ ගොඩ නැගිලා ඒ පසුපස මම විඳිනේ හොයා යනවද? කාය නිසා, පොට්ටබ්බේ නිසා, කාය විඤ්ඤාණය නිසා මම ඒ වයින් කාය සංපස්සයන් ලැබලා කාය සංපස්සයන් පස්සේ වේදනාව හොයා යනවද? මේ මානසිකත්වයේ බට තියනවා නම් මම තව සසරේ, මම තව පැවැත්මි නිවෙන්නේ නෙමෙයි. මෙන්න මේකෙන් සමාජයයි අනුන් ගැනයි මේ බලන්නේ. මෙන්න මේ එක අජ්ජත් බහිද්ධාවා කියන්නේ. ඔන්න ඔය දෙකේ ක්‍රියාකාරීත්වය බලනවා එකටත්. ඔන්න ඕක බලන කයි මේ පෙන්වන්නේ. ඔනි චන්දරාගයෙන් බැඳෙනවා නම් හැදෙනවා නම් මම තව ලෝක ආස්වාදය කරනවා මිසක් ධම්ම ආස්වාදය කරන්නේ. එහෙනම් මම ධර්මානුකූලව ආස්වාද කරලා මේ ලෝකේ අසාරත්වය දකින්න ඕනේ. ලෝකේ පස්සාස කරලා ගමන්ට ඕනේ. එහෙනම් මේ මොහොත තුල ක්‍රියාත්මක වෙන මොහොතේ ගැන මනසින් ඉඳලා මම දැන් මේ වැඩි භාවනාවට අනුකූලව වැඩවුණු සත්‍යයට අනුවද මේ ලෝකාශ්‍රය කරන්න කියලා බලනකොට අන්න අපිට වැදගත් දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? අපි ආහාර දුන්න එක කොටසක් නවතිනවා. මොන ආහාරද අපි දුන්නේ? අන්න කාය සංඛාර වොන්නගමින් දුන්න ආහාරයක්. කාය සංඛාර නවතින්න පටන් ගන්නවා. මොකද වෙන්නේ?
පස්සම් බයං කාය සංකාරං අසතිස්සාමිති සික්ඛති. අන කාය සංකාර අහ කරන්නේ මේ ධම්මාශ්‍රේ කලේ. පස්සම් බයං කාය සංකාරං පස්සතිස්සාමිති සික්ඛති. මෙන්න මේ ධම්මාශ්‍රේ කරගෙන මේ කාය සංකාර පහ කර දමනවා. මෙන්න මේකයි මේ දී කරන්නේ. මෙන්න මේ යගේ කටයුතු කරනකොට අන්න කාය ගතා සත්‍යන කායානුපස්සනාවට අවශ්‍ය කරන්නා වූ ආනාපාන සති කොටස එකතු ඔය ටිකයි ඔය ටිකලි. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? සතර සතිපට්ඨානයේ තුලින් අයිති වෙන කායානුපස්සනාවට අයිති එක කොටසක් තමයි ආනාපාන පබ්බතියේ. මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩලා බලන්න වඩනකොට තම තමන්ට සැනසෙල්ල පෙනී. ඇත්ත යථාර්ථයේ මතුවෙන හැටි පෙනී. ධානය ලැබෙන හැටි පෙනී. කොහොමද වෙන්නේ? හරියට මේ ටික කරගෙන යනකොට විශාල සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා. නිවන මුල් කරගත්ත අත්තරින් නොඇලී මිදී ගිය හිත මේක ක්‍රමයක්. එහෙනම් මොකද වෙන්නේ? මේ හිත වැඩෙනකොට නිදහස් වෙනකොට බාහිර තිබුණ බර නිදහස් වෙනවා. ලෝකයට ඇලීම් නිදහස් වෙනවා. එන්නේ ඉඳ සැහැල්ලු වෙලා පාවෙලා හිටියා වගේ හිටිනවා. ශරීරයේ තුළට කිසිම බරක් නැහැ, දැනුමක් නැහැ. ඕන වෙලාවක ඉන්න පුළුවන් ඒ හිත තිබ්බ ගමන්. ඒ විලාසෙ මොකද වෙන්නේ? අර රාගය නිසා, ද්වේෂය නිසා දැනුණු මානසිකත්වයේ නැති නිසා මූල පැහැපත් වෙනවා. Tamanta පේනවා හරියට මෝනර හඳේ පායලා තියනවා වගේ දැනෙන්නේ. හිත ප්‍රහාදී නැగిලා. පීතිය මොහේ මතුවෙලා සුඛේ කායට දැනෙනවා නිදහස් සුවය. ඒ වගේම නිදහස් සුවය තුළ ඉන්න පුද්ගලයාට හරි සැනසුමක් තියෙනවා. ශරීරයේ Taman පාලනය කරන්න දෙයක් නැහැ. ශරීරයේ ලස්සනට එහෙම පැත්තක තියෙනවා. ඇදෙන්නෙත් නැහැ මොකුත් නැහැ. අන්නේ සමාධිය හැටි. මෙන්න මේ ආකාරයේ සමාධිය මත කරගත්තාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් යවතාවාරයක් ධම්ම අරමුණු හිත අයින් කරන්න දෙයක් නැහැ. එහෙනම් සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛේ කල්පතා සහිතං පඨමඥානං කිව්වෙත් ඇවිදින්න ඔතෙන්ට එනකොට මෙන්න මෙතෙන් පස්සේ තේරෙන්න පටන් ගන්නවා. මට හිත අයින් කරන්න දැන් දේවල් නැහෙනි. මොනවද අයින් කරන්න තියෙන්නේ? ඒතං සම්තං ඒතං පනීතං ඒම සාන්තයි ඒම ප්‍රණීතයි මොනවද? මේ සියලු සංඛාරයන්ගේ සමතේ යද්දං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ මේ සියලු උපාදානයන්ගේ පිළි නොගැන්ම ඒකයි සාන්ත ප්‍රණීත. සංහාඛයෝ මේ තෘෂ්ණා ක්ෂයයි සාන්ත ප්‍රණීත. විරාගෝ මේ විරාගික බවයි සාන්ත ප්‍රණීත. නිරෝධෝ මේ සැරිසැරීමෙන් නික්මීමයි නතර වීමයි සාන්ත ප්‍රණීත. නිබ්බානන්ති මේ බැදීම් වලින් නික්මුණාව නිදහසේවත් නිවනයි සාන්ත ප්‍රණීත කියලා. මෙන්න මේ ආකාරයෙන් හිත පිහිටන්න පටන් ගත්තාම නිවන අරමුණු කරගත්තා වූ ආර්ය සමාධියටපත් වෙනවා. මෙන්න මෙතෙන්ටපත් වුණාට පස්සේ එයා දකිනවා තවත් මට හිතන්න දෙයක් නැහැ මේ නිදහසම සංඥාවකින් ගන්න පුළුවන් වෙනවා. නිදහස් සංඥාවට හිත තියන්න පුළුවන් වෙනවා. අන්නේ නිවන මුල් කරගත්ත සංඥාවට හිත තිබ්බාම මොකද වෙන්නේ? අන්න එතන පීතියයි සුඛයයි කියනවා ධානාංග දෙක ඇති ඒකාග්‍රතාවයටපත් වෙලා මෙන්න මේ ස්වභාවයෙන් ඒකාග්‍රතාවයෙන් දෙවෙනි ධානය ලැබෙනවා. ඒ විලාසෙදි මොකද්ද දැනෙන්නේ? නිදහස් තුන තරමට සාන්තයි ප්‍රණීතයි. වායුවක් මේ සහැල්ලු භාවයටපත් වෙලා තිබිච්ච කායික ස්වභාවයේ දැන් ඊළාට මොකද වෙන්නේ? අර කියන්නා වූ සාන්ත වූ ප්‍රණීත වූ ස්වභාවයෙන් මූල පැහැපත් වෙලා තිබෙන හඳිලියක් වැටලා වගේ දැනෙන්නේ. අන්නේ තිබුණා වූ ආලෝකයේ ඊට වඩා සාන්තයි ප්‍රණීතයි නිදහස් වෙනවා. ආලෝක පැත්තට යන්න නිදහස්. ලෝක පැත්තෙන් ඈත් වෙන පැත්තට යන්න ලෝක දුක්ඛ ගාහින් නිදහස්. ඒ නිදහස සාන්තිය අත්දැකීමෙන් ස්වභාවය වැටහිමින් අන්න ආලෝක ස්වභාවයට හිත හිටිනවා. අන්නේ ආලෝක ස්වභාවයේ මුළු අඟ හැමතැනම පැතිරලා ගිහිල්ලා ශරීරයේ අංගපසංග හැමතැනම ආලෝක වුණා හා සමාන හඳිලියෙන් එළිය වුණා වාගේ. පෙරට වඩා නිදහස්. පෙරට වඩා අත්දැකී ගියා. නොඇලී ගිය ස්වභාවය වැටහෙනවා. සාන්ත වූ සමාජශාලීකරපත් වෙනවා. මෙන්න මෙතෙන්ට ආපුවාම කියනවා මේ ධර්මයේ තුල ද්විතීය ධානයටපත් වුණා. ඊළඟට මොකද වෙන්නේ? අර සාන්ත වූ ආලෝකයේ ස්වභාවය ඉන්දෙන්න සාන්තයි. ඒක හරි නිදහස්. වෙලෙන්නේ තැන් වලට ගමන් කරලා ඉතයි යවන්න බලන්න දෙයක් නැහැ. එන්න නිශ්චලයි. එහෙනම් මේ ප්‍රීතිය තුලින් මතු කරගෙන ඒ කියන්නේ චිත්ත ප්‍රහාදී මතු කරගෙන බලන්න මනස මෙහෙයවන්න අවශ්‍ය නැහැ. මේ මෙහෙයීම නැත කරලා තනිකර සුවේට හිත තියන්න පුළුවන් වෙලාවක් එනවා. අන්නේ සුඛ ස්වභාවයට හිත තිබ්බහම ඒක විවේකයි. බොහොම සුවකායිතයි. අන්නේ නිශ්චලතාවයෙන් විවේකයට හිත තිබ්බහම තනිකර ආලෝකයක් තුළ නිශ්චල ආලෝක කයක් තුළ ඉන්න ආකාරය වැටෙනවා. වෙන මොකුත් නැහැ ලෝකයේ තුල. වටපිට වට කරපු හැමතැනක්ම මේ සුදු ආලෝක ආවන් ආලෝකයකින් පිරලා යනවා. එහෙම ආලෝකයක් මැද්දේ ආලෝක කයකින් ඉන්නවා වගේ දැනෙනවා නිශ්චලයි. මෙන්න මේ ස්වභාවය තුලින් එන්නේ අත්‍යවශ්‍යම තරමට සාන්ත වෙලා ඉනවා. මෙතෙන්ට ආවහම මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ දකින්නවා එන්නේ නුවණ වැඩෙනවා. සිහි නුවණ නැගී එනවා. මේ අතපය ඇඟ කඳ අරගෙන මොකටද රැහැටි උනේ?
අන්න ඒක දකින්න පටන් ගන්නවා. මොනවා කරන්නද? ලෝකේ සැරිසරන්න, ලෝකේ අල්ලන්න. ඒ එකට නේද මේ අත් දෙකයි කකුල් දෙකයි. එහෙනම් අත් දෙකෙන් අල්ලා ගන්න යනවා. සැරිසරන්න ඕනේ කකුල් දෙකක්. මේ බලන්න නේද මේ ලෝකේ හොයන්න බලන්න නේද ඇහැ තියෙන්නේ. ලෝකේ ඒවා අහන්න නේද මේ කන යොමු කරගෙන ඉන්නේ. එහෙනම් මේවා ටික මොනවද මේ ඉන්ද්‍රිය පහක් තියෙන්නේ? මේ ලෝකේ පංචකාමයේ ඇතුළට යන්න වැඩපිළිවෙල හදාගන්න. හරියක් නැති එකන මොකද මේ ඉන්ද්‍රිය හදාගෙන මම මහන්සි වෙන්නේ. මෙබඳු ඉන්ද්‍රිය සමග මගේ සම්බන්ධයක් නැහැ කියන මානසිකත්වයක් උදා වෙලා ඒකත් අත්හැරලා යනවා. අන්න ඒක අත්හැරලා ගියදාට මොකද වෙන්නේ? ශරීරයේ සුදු ආලෝකයකින් වහිලා ගියා. ශරීරය කියලා වෙනම පේන්නේ එකම ආලෝක කඳක් විතරක් පේන්න දෙනවා. බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවට පෙන්නනවා සුදු රෙද්දකින් ඉසපතන් දෙපතුලට රහුවාම අඟපතන් එකක් පාන නොපෙනෙන තත්ත්වය කොහොමද? මෙන්න මේ ආකාරයෙන් චතුර්ථ අධ්‍යායනපත් බුද්ධිලාගේ සාන්තිය වැටෙනවා කියලා. එහෙනම් ඕක දකින්න පුළුවන් ඔන්නේ ක්‍රමයට. අන්නේ චතුර්ථ අධ්‍යායනට આવොත් ආර්ය මාර්ගයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය ලැබිලා. හොනින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සමාධිය ලබා ගත්තා නම් Tamanta දකින්න පුළුවන් ආනාපාන සති භාවනාවෙන් ලැබෙන සමාධිය කියලා උදෙන් තේරෙකන් ඉන්නත් පුළුවන්. තව විහාට යන්නත් ක්‍රමේ තියෙනවා. නමුත් අපි දැනට මේ ටික අරගත්තේ මොකටද? මේ භාවනාව තුලින් ආර්ය මාර්ගයේ පූර්ණේ කරන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මුල් කරගෙන අන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට අයිති සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාව තුළ පළවෙනි කොටස වශයෙන් ආනාපාන සති භාවනාවෙන් මේ මාර්ගාංග වඩන හැටි පෙන්වන්නයි පෙන්වන්නේ. මේක දැන් දැනගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් මේ ආනාපාන සතිය වඩලා අත්හදා බලන්ට නිහිතයිදි වේදයක් නැහැ මේක ලබන්න පුළුවන්. ඒක තමන් ඕනේ ධර්මානුකූලව යථාර්ථයේ මේ කිව්ව ආකාරයෙන් තේරුම් අරගෙන ලෝකයේ අසාරත්වයේ වටහාගෙන මේ අසාර ලෝකයේ මිදී නිදහස් වීම හැටමතාව සැනසුමක් නැහැ සාන්තියක් නැහැ. සියලු ලෝක සත්‍යයන්ට මතත් එකම සාන්තිය ඉච්චරයි. මේ සතර එනකන් මේ දුක්ගාහ ගින්න මිසක් මුලාව මිසක් වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා මේ ආකාරයෙන් තේරුම් ගත්තා නම් අන්නේ තේරුම් ගැනීම නිසා ලැබුණු සාන්තිය මේ නිවන් සාන්තිය වෙනවා. මෙන්න මේ පළවෙනි කායානුපස්සනාව තුළ ආනාපාන පබ්බ කියන කොටසෙන් නිවන් දක්වන හැටි සැනසුම ලබා ගන්න හැටි ප්‍රකාශ කළේ. මේක අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා. තවත් ඉන් එහාට තව විග්‍රහ කරගන්න ඕනේ. මොකද්ද? ඉරියාපත පබ්බ කියන තව කොටසක් තියෙනවා. අපි මේ ආකාරයෙන් ජීවිතය හැරගස්සගෙන කටයුතු කරනකොට අපේ ඉරියව් පැවැත්විය යුතු ආකාරය. දැන් මේකත් දැනගන්න ඕනේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති. හිතෝ වා තිතෝමි इति පජානාති. සයනෝ වා සයානෝමි इति පජානාති. නිසින්නෝ වා නිසින්නෝමි ඉති පජානාති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවීති සම්පජනකාරී හෝති ආදි වශයෙන් මෙතන එකිනෙක විග්‍රහ කරගෙන යනවා. ඒ වගේම තමන් කරන්නාව කරන ක්‍රියාකලාප මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. මේ යනකොට යනවා කියලා දැනගන්නවා. ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා. ඒ වගේම ඉඳගත්තාම ඉඳගත්තා කියලා දැනගන්නවා. හිටගත්තාම හිටගත්තා කියලා දැනගන්නවා. හිටගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නේ කියලා මේ જાතියෙන් අපි වඩනවා. ඒවට ලොස් තියනවා විවේචනය කරනවා නෙමෙයි. මේට වඩා වැදගත් හරියක් මෙතන යොමු කරලා බලන්න ඕනේ. භෞතික කය පිළිදෝන ආකාරය විතර දැකලා මදි. ඇයි ඒකයි ඒ ආකාරයෙන් පිළිදවන්නේ කියලා දකින්න ඕනේ. යනවා කියලා දකින්නකොට මොන ගමනක්ද මේ යන්නේ? වැදගත් ගමනක්ද? නොවැදගත් ගමනක්ද? අන්න ඒකත් ආධ්‍යාත්මික වශයෙන් දකින්න ඕනේ. එහෙනම් මොකටද මේ යන්නේ? මේ ධර්මයක් ශ්‍රවණය කරනවා ඒක අහන්න. නරකම් ලැබිලා තියෙනවා ඒක අහන්න. නැත්නම් මේ දන් දෙන්න. නැත්නම් මේ අහවල් වත් පිළිවෙත කරන්න. නැත්නම් මේ අත්‍යවශ්‍ය රැකියාව සඳහා යන්නේ. මේ ආදි වශයෙන් යනවා නම් ඒ ගමන ඔවිහින් බෑනේ. ඒක සුසු ගමනක් නේ. අවස්ථාව දැනෙන්න වටිනාකම මට්ටම දැන් ඒ ගමනට දානවා. මේ මොකටද යන්නේ? කාගේවත් විශ්ලේෂය කාටවත් කේලවක් වශයෙන් කියලා බිඳවන්න. වහාම නවත්තපන් ගමන. කැත වැඩ කරන්න එපා. සමාද නිග්‍රහ කරගෙන නවත්තන්න ඕනේ. අන්න දැනගන්නේ ඒකයි. යනවා කියලා දැනගත්තා පස්සේ යන්නේ මොකටද කියලා දකින්න ඕනේ. අන්න ඒතකොට මේ මාර්ගය වරන්ද ආධ්‍යාත්මික පැත්ත හැඩ ගැහෙනවා. ඉන්නවා කියලා ඉන්නවා. මොකටද ඉන්නේ කියලා හිතන්න ඕනේ. Tamanට අන්න වතු වෙලා ඉන්න කාරණේ. ඇයි මේ ඉන්නේ කවුරු වෙනකන්ද ඉන්නේ? අන්න බලනකොට Tamanට තේරෙනවා. ප්‍රියමනාප කෙනෙක් එනවා මේ පැත්තේ යනවා පේනමට පොඩ්ඩක් බලලා යන්න එන්න. ඒකිට පොඩ්ඩක් ප්‍රමාදලා ඉඳලා යන්න ඕනේ. එහෙමද අදහස ආවේ? වහාම අදහස ප්‍රතික්ෂේප කරන්නේ. ඒ අදහසින් නම් ඉන්න එපා. මොකද මේ ඉන්නේ? මේ යහපත් කාර්යය සඳහා අවශ්‍ය කරන පසුතලයේ හැදෙනකම් මේ කාර්යයට මේ ඉන්නේ. එහෙම නම් ඉන්න බොහොම හොඳයි. අනේ දෙපැත්තම බලන්න ඕනේ. කය ගැන විතරක් බලලා මදි. හිතෙන් දකින්න ඕනේ මේ ඉන්න කාරණේ මොකටද කියලා. නිදාගත්ත ඇයි මේ නිදාගන්නේ? වේද මහන්සිය නැති කරගන්න. දවසට මම පැය 2යි 3යි නැන්නම් නිදාගන්නේ මෙච්චරයි.
මේ ඔය ඉඳන් පෙරවගෙන වගුටිලා දවල් දිස්සේ මොකද කරන්නේ? තමන්ගේ මහන්න ඕනේ. නිදා ගන්නවා කියලා හිතියට මදි. මේ අසාර නින්දා. එහෙමනම් මේ අසාර නින්ද ගැලපෙන්නේ නැහැ. කාලකන්ණි නින්දට හැරෙන්නේ නැහැ මම. වහාම නැගිටින්න ඕනේ. අනේ නිදා ගන්න කාරණේ දෙපැත්තකින් දකින්න ඕනේ. නිදනවා මොකටද නිදන්නේ? ඒ වගේ ඉඳගෙන ඉන්නවා. ඇයි මේ ඉඳගෙන ඉන්නේ? දැන් කොච්චරලා ඉඳගෙන ඉන්නවද? මොකද ඉඳගත්තේ? ලෝකේට යහපතට මට යහපතට කරන වැඩක් කරන්න මේ ඉඳගෙන ඉන්නේ. එහෙමනම් බොහොම හොඳයි තවත් ඉන්න. දැන් මොකද මේ ඉඳගෙන ඉන්නේ? මේ වැඩ නැති වල්පල් කතා කියේ කලාප දොරෝ ඉඳෙන්නේ මේ දෙන්න ඇත්ත ඉඳගෙන ඉන්නේ. එහෙනම් වහාම නැගිලා දෙන්න දෙපැත්තට ඵලයල්ලා. අන්න හිතර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන්ම දකින්න ඕනේ. ඒ වගේම බාහිර ලෝකෙ දිහා බැලුවත් ආයේ විදිහට දකින්න ඕනේ. මොකද ලෝක සත්‍යය විවේචනය කරන්නට නෙමෙයි. බාහිර ලෝකේ යම් කී කාරණයක් කරනවා නම් ඒ කාරණේ ස්වභාවයත් මේක නේද? මුලාවී ස්වභාවයට මේ ඉඳගෙන ඉන්නේ. නැත්නම් මේ යහපත් දෙයට මේ ඉඳගෙන ඉන්නේ. යහපත් දේ කාටත් හොඳයි. මටත් හොඳයි ලෝකෙටත් හොඳයි. එහෙනම් ලෝකෙට යහපතක් වේවා. යහපත් දේම ලෝකෙ සිද්ධ වේවා. යහපත් දේ මිරියව ලෝකෙ ප්‍රහත්තිය පවත්තාවා. මෙන්න මේ අදහස ගන්නකොට ඒකත් මෛත්‍රියක් වෙනවා මිත්‍රීමක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටින් දැනගත්තාම සතනීරියව පවත්වන හැටි දැනගන්න ඕනේ. මෙන්න මේකත් තව භාවනාවක්. මේ ඉදින්දා දෛනික ජීවිතේ ධර්මානුකූලව හැදගස්සවාගෙන නිවන් දකින්න මඟ පාදාගෙන කියන හිත වැඩින්නේ මෙහෙමයි. එදා මේ ආකාරයෙන් මේ ඉරියාපත භාවනාවක් තේරුම් ගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි ඉදිරියට එකින් එක ඉරියව් සකස් කරගන්න හැටි, පැවැත්ම හැදගස්සා ගන්න හැටි ධර්මානුකූලව විග්‍රහ කරනවා. මේ ආකාරයෙන් ඒ කොටස තමගේ ජීවිතය හැදගස්වා ගන්නට ආශිර්වාදයක් කරගන්නට මාර්ගය කරගන්නට සෑම වෙනට යහපතක් වේවා. ඊතාවතාතං හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා